හොඳයි අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් මේ දවස්වල විශේෂයෙන් කතා බහට ලක්වන කාරණාවක් ගැන මම ඔබ සමග අද දවසේ බෙදා ගන්නට යනවා. ඒ තමයි born again. ලංකාව පුරා පුවත්පත්වල ඒ වගේම ජනමාධ්‍ය හැම එකකම කරලියට ඇවිල්ලා තියෙන වචනයක් තමයි born again කියන එක. කිතුණුවන්ට එක එක කාලවල එක එක නම් තිබුණා. එක එක යුගවල එක කාලයක් කිව්වා NGO කාර්යෝ කියලා. එක කාලයක් කිව්වා මූලධර්මවාදීන් කියලා. දැන් කියනවා born again ලා කියලා. මේ ඔක්කොම කියන්නේ මේ කිතුණුවන්ටයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේ උදෙසා උන්වහන්සේ තුල ගමන් කරන්නා වූ අයට නිന്ദා අපහාස අගෞරව කරන කල ඒක ප්‍රීතියක් යයි සිතන්න කියලා කිව්වා. ආමේන්. එනිසා අපිට විවිධ නම් දාන්න පුළුවන්, අපිට විවිධ දේවල් ප්‍රකාශ කරන්න. තව ගොඩක් නම් තියෙනවා. අන්තවාදීන් කියන්න පුළුවන්. ගොඩාක් දේවල් කිතුණුවන්ට ප්‍රකාශ කරනවා. නමුත් අපිට ඊටාම වැදගත් දෙයක් තමයි මේ වචනය ගැන අපි යම්කිසි විග්‍රහ කිරීමක් කරන්න අවශ්‍ය බව. මොකද දැන් මේ වචනේ සිංහල තේරුම නම් නැවත උත්පාදනය කියන එක. දැන් මේ වචනේ ඉස්සරලම කිව්වේ ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. වැදගත් වෙන්නේ උන්වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ මේ ගැන පැහැදිලි කරන්නේ මොකද්ද මේ නැවත උත්පාදනය? එහෙම නැත්නම් born again කියන්නේ මොකද්ද? නේද? එක එක්කෙනා තම තමුන්ගේ දැනගැම්මේ හැටියට දේවල් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ගැන ලොකු අධීක්ෂණයක් නොකර සමහර කෙනෙක් ඒ ගැන විස්තර කරන්න පුළුවන්. ඒ ගැන වැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන්. අපි සුද්ධ වූ බයිබලෙන් තමයි මේ වචනය එන්නේ. අද ලෝකේ පුරාම මේ ගැන කතා කරනකොට කතා කරන්න ඒක ගැන හොයනවා වැඩි. ඒක නිසා ඒකත් හොඳ දෙයක්. ආමේන්. නේද? මේ මාතෘකාව born again කියන මාතෘකාව දැන් තමයි හොයන්න පටන් ගන්නෙ. මෙච්චර කාලයක් සංගවිලා තිබිච්ච දේ ඒක විවිධ අය විසින් ඉස්මතු කරලා තිබෙනවා. ඉතින් ඒක ඊටාම දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ඒ හැම කෙනෙක් නිසා. හලෙලූයා. මොකද දෙවියන් වහන්සේ මේ සියල්ල යහපතට පෙරලනවා. ඒ නිසා සත්‍ය දැනගන්නකොට සත්‍ය නුඹලා නිදහස් කරනවා කියලා උන්වහන්සේ කිව්වා. ඒ නිසා අපිට ඊටාම වැදගත් අද දවස. අපි මේ වචනය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා. යොහන් පොතේ සුද්ධ යොහන් 3 වෙනි පරිච්ඡේදයේ අපි 3 වෙනි පදයේ වෙතට අපි හැරෙන්න යනවා. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹට කියමි, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. ආමෙන්. දැන් මේ වචනේ අසන සියලු දෙනාට ස්වාමින් වහන්සේගේ වචනය මම පැහැදිලි කරගන්න කැමති අද දවසේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වචනය ප්‍රකාශ කරනවා, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්ට නොහැකි බව. මොකද්ද මේ අලුතෙන් ඉපදෙනවා කියලා කියන්නේ? දැන් මේ කාරණාවට යේසුස් වහන්සේ මේ පැහැදිලි කරන්නේ යොහන් පොතේ මේ 3 වෙනි පරිච්ඡේදයේ මිනිස්සෙක් ගැන කතා කරනවා. ඔහුගේ නම තමයි නිකදේමුස්. මේ නිකදේමුස් කියන මිනිසයා ඔහු යුදෙව්වරුන් අතරේ ප්‍රධානියෙක්. ඒ වගේම නිකදේමුස් කියන්නේ පරිසියෙක් කියලා කියනවා. ඒ කාලේ ආගමික යුදා ආගමට අයිති පරිසියෙක්, ඒ වගේම හොඳ ආගමික මිනිසෙක් හැටියට ඔහු ගැන කතා කරනවා. ඒ වගේම ඔහු හෙතම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත් රබ්බි ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් ආවා වූ ගුරුවරයෙකුයයි අපි දනිමු. ඔහු දැනගෙන හිටියා මේ කෙනා දෙවියන් වහන්සේගෙන්. එදා හිටපු පරිසවරු හැමෝම පිළිගත්තේ නැහැ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
මේ දෙවියන් වහන්සේගෙන් ආපු කෙනෙක් කියලා. සමහර අය උන්වහන්සේට කිව්වා උන්වහන්සේ යක්ෂයාගෙන් කියලා. යේසුස් වහන්සේ ගැන ඔව් විස්තර කරා. බොරුකාරෙක්, උමතු කෙනෙක්, යුදා ධර්මයට විරුද්ධ කෙනෙක් මේ වගේ යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරා. මොකද නමුත් මේ මිනිස්සයා උන්වහන්සේට කතා කරනවා රබ්බි කියලා. රබ්බි කියන්නේ ආචාර්යින් වහන්සේ නැත්නම් ගුරුවරයා. ඒ කියන්නේ උන්වහන්සේට හැම කෙනාම රබ්බි කියලා කිව්වේ නැහැ. නමුත් පරිසවරුන් අතරේ සිටියා වූ දෙවියන් වහන්සේට ලැබි වූ සැබවින්ම සත්‍ය හොයන්නා වූ සැබවින්ම ඇත්තට ආදරය කරන වෙනත් ධර්මයක එහෙම නැත්නම් යුදා ධර්මයට අයිති මිනිස්සෙක්ව සිටියා. දෙවියන් වහන්සේ යුදාවරු කියලා කියන්නේ උන් දෙවියන් වහන්සේට ලැබි වුණා වූ අය. නමුත් උන් ආගමිකයි. උන් ආගමට තමයි පණ දෙන්නේ, ජීවිතය දෙන්නේ. අදටත් ඉන්නවා ආගම වෙනුවෙන් පණ දෙන අය. ආගම වෙනුවෙන් බෙල්ල දෙන අය. ලෝකේ පුරා තියෙන ආගමික යුද්ධ ආගමට ලැබි. නමුත් ඒ ආගමට ලැබුණට ඔවුන් තුල ප්‍රේමය නැහැ. ඔවුන් තුල යහපත් ජීවිත රටාවක් නැහැ. ඔවුන් ආගමට මුල් තැන දෙනවා. ආගම හරියට රකින්නවා. ආගම රැක්කට ජීවිතේ නපුරෙන් අයහපත්කමින් පිරීලා හිටියා. නමුත් මේ මිනිස්යාට සැබෑ පිපාසයක් තිබුණා ඇත්ත දැනගන්න ඕන කියලා. ඒ නිසා අපි දන්නවා මේ සත්‍ය පිළිගන්නා වූ ජන සමාජයක් මේ ලංකාව තුලත් ඉන්නවා. ලෝකයේ තුලත් ඉන්නවා. ඇත්තට ගරු කරන අය ඒගොල්ලෝ. ඇත්තට ප්‍රේම කරන අය. නමුත් ඒ ඇත්ත මුළු හදවතින් ප්‍රසිද්ධිය පිළිගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ එනවා රහසිගතව. යේසුස් වහන්සේ ගාවටත් රහසිගතව ඇවිල්ලා ආශිර්වාද ලබාගෙන ගිය අය ඕන තරම් ඉන්නවා. දැන් මේ මිනිස්සුත් මෙතන අපිට දකින්න රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත් රබ්බි ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් ආවා වූ ගුරුවරයෙකු කියයි අපි දනිමු. රාත්‍රියේ එන්නේ අඳුරේ කාටවත් පේන්නේ නැතුව තමයි මේ නිකදේමුස් යේසුස් වහන්සේ ගාවට ආවේ. අපි දන්නා සමහර අය ඉන්නවා. සමහර අපේ කිතුණු නොවන අය රහසිගතව ඇවිල්ලා රහසිගතව යාඥා කරගෙන යනවා. මම එක දෙයක් කියන්න කැමති කිතුණු ජනතාවට රහසිගතව දෙයක් අහගන්න යමක් ලබා ගන්න එන අයට රහසිගතව ඒ දේ නිදහස් කරලා යවන්න ඕන. කවදාවත් ඒවා ඉන්ටර්නෙට් එකට දාන්න හොඳ නැහැ. ඒවා ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ. ප්‍රසිද්ධ අය එනවා. සමහර මැති ඇමතිවරු දන්නවා. ඒගොල්ලෝ දන්නවා මේ දෙවියන් වහන්සේ සත්‍යයි කියලා. සමහර ආගමික පූජකවරු දන්නවා මේ දෙවියන් වහන්සේ සත්‍යයි කියලා. ඔවුන් වෙලා තියෙන්නේ අර සුළු ජන සමාජයක් තමයි මේ කිතුණු හැටියට මේ දේශය තුල ඉන්නේ. 100ට එකක් දෙකක් වගේ මේ නැවත උත්පාදනය ලැබුවා කියන කණ්ඩායම පොඩි පිරිසක් තමයි ඉන්නේ. කොට්ටාසයක් දන්නවා මේ කියන දෙවියන් වහන්සේ ඇත්ත. ඒත් ප්‍රසිද්ධිය පිළිගන්න බෑ. බජට් එක වැඩියෙන් ඉන්නේ අනිත් සමාජය. අනිත් සමාජයේ වැඩි නිසා ඒගොල්ලෝ කැමති නෑ ඒගොල්ලන්ගේ අනන්‍යතාවයට හානියක් වෙයි කියලා. ඒගොල්ලන්ට තියෙන පිළිගැනීම ගරුත්වය නැති වෙලා යයි. මොකද සුළු පිරිසක් මේගොල්ලෝ අදහන්නේ. මේ සුළු පිරිසක් තමයි මේ දෙයියෝ අදහන්නේ. ඒ නිසා මේක ඇත්ත. ඒත් ඒගොල්ලෝ රහසින් ඇවිල්ලා තමයි මේ දෙවියන් වහන්සේව පිළිගන්නේ. රහසින් ඇවිල්ලා ඒ ගැන හොයන්නේ. හොයලා දැන් මට ඕන තරම් මේ මීගමුවට ආපුහම වෙනත් ආගමික පරිසරයන් වල අය රහසිගතව ඇවිල්ලා රහසිගතව යාඥා කරගෙන රහසිගතව දේවල් හොයනවා. රහසිගතව යේසුස් වහන්සේගේ පැමිණීම ගැන අහනවා. රහසිගතව බයිබලය ඉගෙන ගන්නවා. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි ඒ රහසිගතව හොයන අයට අපි ඉගෙන තේරුම් කරලා දෙන්න ඕන. යේසුස් වහන්සේ මේ මිනිස්යාට උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ එන මිනිස්යා මොකද උන්වහන්සේට තිබුණා උන්වහන්සේ ගාවට සමහර අය ආවේ උන්වහන්සේට වරදක් තබන්න බලාගෙන සමහර පරිසවරු සමහර ලියන්නෝ උන්වහන්සේ ගැන හෙව්වේ උන්වහන්සේට පහර එල්ල කරන්න. අදටත් එහෙම තමයි. ඕන තරම් කිතුණුවන්ට විරුද්ධව දේවල් හොයන අය ඉන්නවා. ඒ වගේම ප්‍රේමවන්තනි නමුත් මේ නිකදේමුස් ගැන තවදුරටත් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් මේ පරිච්ඡේදය තුල යේසුස් වහන්සේ නැවත උත්පාදනය ගැන කතා කරන අතරේ
ඔබට මතෙව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ ඔබට දකින්න පුළුවන් 20 මතෙව් 19:39 වෙනි පදය පොඩ්ඩක් බලන්න කවුරු හරි කෙනෙක් කියවන්න. මතෙව් 19 එතන කියනවා නැද්ද එතන සමාවෙන්න රයිට් සමාවෙන්න පොඩි වැරදීමක් තියෙනවා. යේසුස් වහන්සේ ගැන කතා කරනවා යොහන් පොතේ යොහන් 19 39 බලන්න එතන කියනවා උන්වහන්සේ ළඟට ආවා වූ නිකදේමුස් ගන්ධ රස මිශ්‍ර වූ ඇහිලි රාත්තල් 100ක් පමණ රැගෙන ආවේය. ඔහු යේසුස් වහන්සේගේ ශරීරය රැගෙන යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස සුවඳ වඩු සමග සීන් හනරදි වලින් වේලුහ. වෙලුහ. හොඳයි. අපි දකිනවා මේ නිකදේමුස් ගැන කතා කරනවා. දැන් එතන නිකදේමුස් රහසිගතව ආපු කෙනෙක්. ඔබට දකින්න පුළුවන් මේ රහසිගතව ආවත් මේ ගෝලය 12 දෙනාට වඩා නිර්භීත වැඩක් කරා. දන්නවද? යේසුස් වහන්සේ ගාව හිටියා ළඟින් ප්‍රසිද්ධ ගෝලය 12 දෙනෙක්. නමුත් අපට දකින්න ලැබෙන මේ ගෝලය රහස් ගෝලෙක්. දන්නවද? යේසුස් වහන්සේට හිටියා එක එක ಜಾති ගෝලයෝ. යේසුස් වහන්සේට හිටියා චපල ගෝලයෝ. යේසුස් වහන්සේට හිටියා විශ්වාසවන්ත ගෝලයෝ. යේසුස් වහන්සේට හිටියා පොහොසත් ගෝලයෝ හිටියා. අරමාති යෝසෙප් කියලා කියන්නේ යේසුස් වහන්සේගේ දේහය ඉල්ලුවේ ගිහිලා නේද? ගිහිලා යේසුස් වහන්සේගේ දේහය මිනිය ඉල්ලුවා පිලාත් ළඟට ගිහිල්ලා මට දෙන්න මේ අවසන් කටයුතු කරන්න කියලා. ඒ වගේ විවිධ ගෝලයෝ හිටියා. දැන් ඒ නිසා අපිට සමහර අය රහසිගතව ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ හැටියට අපට නිර්මාණය කරන්න තිබෙනවා. ඒ නිසා ඒගොල්ලෝ රහසිගතව යේසුස් වහන්සේව අදහන নমස්කාර කරන අය. ඉතින් ඒ නිසා පැති කීපයක් තිබෙනවා. ඒ නිසා දවසකදී ඔවුන් එළියට එනවා. ඒ නිසා ඔබ උන්වහන්සේගේ වචනය ගෙන යනවන යම් කෙනෙකුට සත්‍ය තුල ගමන් කරගෙන සත්‍ය හොයාගෙන යන කෙනාට සත්‍ය හම්බෙනවා. යේසුස් වහන්සේ කිව්වා සත්‍යද ජීවනද මාර්ගයද මමයි. උන්වහන්සේ කිව්වා අපි සොයන කල සත්‍ය අපට මුණ ගැහෙනවා අපට ලැබෙනවා. ආමේන්. ඒ නිසා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි අපිට දකින්න ලැබෙන මං අද කතා කරන්න යන්නේ මේ නිකදේමුස් ගැන පමණක් නෙවෙයි. මං අද කතා කරන්න යන්නේ මේ නැවත උත්පාදනය ගැනයි. නමුත් මේ පසුබිම ඔබ සමග බෙදාගත්තේ මොකද මේ නිකදේමුස් ඒ ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආවා. ක්‍රිස්තුස් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. උන්වහන්සේගෙන් මේ ගැන කතා කරා. දැන් අපි දකින යේසුස් වහන්සේ ඔවුන්ට පැහැදිලි කරනවා සැබෑවක් නුඹට කියමි යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න නොහැකිය. දැන් අපි දන්නවා. දැන් අලුතෙන් ඉපදෙනා කිව්වම එකපාරම හිතෙනවා මේ ආපහු මේ පොළොවේ මැරිලා උපදින්න ඕනද කියලා. දැන් මේ මිනිස්සයා හිතනවා ආයේ මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ආයේ කොහොමද අම්මගේ කුසයට ගිහිල්ලා නැවත ආයේ ඉපදෙන්නේ කියලා හිතන. ඒ කියන්නේ ආත්මික දේවල් ආත්මිකව විමසන්න ඕන. බයිබලයේ කොරින්ති පොතේ කතා කරනවා ජම්මික මිනිසයා ආත්මික දේවල් දෙවියන් වහන්සේගේ කාරණා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මේ ලෝකයේ තුලට මේ නැවත උත්පාදනයේ අත්දැකීම නොලබපු කෙනෙකුට මේ නැවත උත්පාදනය ගැන පැහැදිලි කරන්න තේරුමක් වෙන්නේ නැහැ. ඒක අත්දැකීමක්. ඒ තුලට ආවට පස්සේ ඒක පැහැදිලි කරන්න පුළුවන්. මම හිතන එක ඔබට පැහැදිලියද කියලා. මම විශ්වාස කරනවා ඔබට මේ උදෑසන මේ නැවත උත්පාදනයේ අත්දැකීම ලැබුවා වූ අය මොකද්ද මේ නැවත උත්පාදනයේ අපට අත්දැකීමෙන් කියනවා නම් අපි මේ ජීවිතේ පාපිෂ්ඨ ගමනක් තුල අපි ගමන් කළා. අපේ ජීවිත ඇතුළාන්තේ අපිට ජය ගන්න බැරි පොරබැදීම් පාපය ශාපය සමග අපේ ජීවිතේ අපි යම් කිසි ජීවන රටාවක් එක්ක ජීවත් වුණා. නමුත් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව
තමාගේ ජීවිතයට පිළිගැනීම කරන කොටගෙන අපිට නැවත අලුතින් උත්පාදනයක් අපි තුල සිද්ධ වුණා. ආමේන්. මේක තමයි සැබෑ වෙනස. මේකට තමයි මිනිස්සු කියන්නේ born again. ඒ කියන්නේ මේ ජීවිතේම වෙනස් ජීවන රටාවකට මාරු වීමක්. දන්නවද? දැන් මොකද මේ ගැන කවුරු හරි අහුවොත් ඔයගොල්ලෝ කියන්න ඕන අපි. මොකද්ද මේ නැවත උත්පාදනය? මේ දවස්වල කතා කරනවා, පත්තරේ කතා කරනවා, නිවුස් වලින් කියනවා. හැම දෙයකින්ම මේ ගැන සංවාද තියලා බලය කියයි, සලකුණ කියයි, මේ වගේ හැම වැඩසටහන් වල මේ ගැන කතා කරනවා. නමුත් මොකද්ද මේ ජීවන රටාව? අපි දවසකදී පාපය තුල ගමන් කරමින් ඒ ජීවිතේ පාපයත් එක්ක ජීවත් වුණා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපේ ජීවිතේ බාර දෙනවත් එක්ක අපිව කන්වර්ට් වුණා. එමෙ නැත්නම් අපිව වෙනස් වුණා. අපිව මාරු වුණා. ඒක අත්දැකීමක්. කවුරු හරි බලෙන් කරන දෙයක් නෙවෙයි. අපි බලපෑමක් කරලා මේ අයට කියපු සිදුවීමක් නෙවෙයි. මේක අපි පෞද්ගලිකව ලැබුවා අත්දැකීමක්. ආමේන්. ඉතින් ප්‍රේමවන්තනි, අපි දකිනවා මේක ඊටාම ආශිර්වාදලක්. දැන් මේ කාරණා පරණ ගිවිසුමේ සිද්ධ වුණා. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනකොට ආබ්‍රහම් මම නුඹ මහත් ජාතියක් කරනවා. නුඹ ආශිර්වාද ලත් මිනිසෙක් කරනවා. නුඹ ආශිර්වාදයක් වෙන්න කියලා ප්‍රථමයෙන් කිව්වා. නුඹගේ ඉන්න දේශයෙන්, නුඹගේ පියාගේ ගෙදරින්, නුඹගේ ඉන්න පළාතෙන් නුඹ මම පෙන්නන දේශයට යන්න. ඇයි දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා අලුත් විදිහකට මිනිස්යාව ගමනක් ගෙනියන්න. දැන් මේ ආබ්‍රහම් කියන්නේ වෙනත් ආගමික පසුබිමක හිටියා වූ කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා ආබ්‍රහම්ට අලුත් උත්පාදනයක් දෙන්න. පරණ ගිවිසුමේ හැටියට දැන් මේ හරි නියමම උත්පාදනය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි සැබෑ වූ නව උත්පාදනය ගැන උන්වහන්සේ හරියාකාරව ගෙනිච්චේ. එක්තරා විදිහක සංකේතයක් හැටියට අපිට ඒක දකින්න පුළුවන්. ඒ කියන්නේ ආබ්‍රහම් හිටපු දේශෙන්, ආබ්‍රහම්ගේ නෑයන් කෙරෙන්, ආබ්‍රහම්ගේ පියාගේ ගෙදරින් ආබ්‍රහම්ව වෙනම දෙවියන් වහන්සේ පෙන්නපු දේශයට රැගෙන ගියා. එතනත් මොකද්ද උනේ? ඔහු ඉන්න කාල පරිච්ඡේදයේ, ඔහු ජීවත් වෙලා ඉන්න කාල පරිච්ඡේදයේ වෙනස් ජීවන රටාවකට දෙවියන් වහන්සේ ඔහු හැඩ ගැස්සුවා. ආමේන්. මේක තමයි born again. ඒ කියන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ සමග මේ ජීවිත ගමනට ඇතුල් වුණාම මොනවාද වෙන්නේ? අපි මේ ජීවන රටාවේ මේ තියෙන ක්‍රමයෙන් වෙනස් ක්‍රමයකට අපිව මාරු වෙනවා. ඒක නිසා තමයි කියන්නේ අපි මාරු වුණාම මොකද වෙන්නේ? අර පරණ පාපයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. අධර්මිෂ දේවල් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. අපි කලින් මත්ද්‍රව්‍ය වල ඇබ්බැහි වෙලා හිටියනම් ඒ මත්ද්‍රව්‍ය වලින් මිදිලා ඒ මිනිස්සයා යහපත් එහෙම නැත්නම් ඒ වගේ තොර වූ ජීවිතයකට ඇතුල් වෙනවා. ඒ පාපිෂ දේවල් වලින් අයින් වුණා වූ වෙන් වුණා වූ ජීවිතයකට ඇතුල් වෙනවා. ඉතින් මේ ජීවිතය අපි දන්නවා අපේ වචන වෙනස් වෙනවා. අපේ හැසිරීම රටාව වෙනස් වෙනවා. මේක තමයි සිද්ධ වෙන්නේ. දැන් මේවා ගැන නෙමෙයි මිනිස්සු කතා කරන්නේ. දැන් මේකෙන් කතා කරන්නේ මිනිස්සු මෙන්න මේ ආගමෙන් අන්න අර ආගමට ගියා කියලා කතා කරනවා. මේක නිකන් මොකක් හරි සංවිධානයක් මිනිස්සුන්ව ඒකෙන් මේකට හරවන 아무තු සංවිධානයක් හැටියට මේක ගැන කතා කරනවා. මේක නෙමෙයි සත්‍ය. අධර්මිෂ්ඨ මිනිසයා පාපිෂ්ඨ මාර්ගයෙන් දෙවියන් වහන්සේ යහපත් මාර්ගයකට පරිවර්තනය කිරීමයි. නැවත උත්පාදනය නැතුව මේ අර පල්ලිය අර පන්සලේ ඉන්න මිනිස්සු මෙතනට ගේන එකයි අර පල්ලියේ ඉන්න කට්ටිය මෙතනට ගේන එකයි මේ කතාව නෙමෙයි සිද්ධ වෙන්න ඕන ප්‍රේමවන්තයනි. මොකද මේ සභාවට ඇවිල්ලත් තවම පරිවර්තනය නොවුණා වූ අය ඕන තරම් ඉන්න පුළුවන්. හරියට ක්‍රිස්තුස් වහන්සේව තමාගේ ජීවිතයට බාර දුන්නු මිනිසයා තමයි නැවත උත්පාදනයේ අත්දැකීම තුල ගමන් කරන්නට යන්නේ. ඒ නිසා ප්‍රේමවන්තයනි මේක වෙනස් ජීවන රටාවක්. දැන් අපි දකිනවා මේ කාරණාව ගැන මම ටිකක් පැහැදිලි කරන්න කැමතියි. මේ නැවත උත්පාදනයේ අත්දැකීම තුල මිනිසයා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටියා. දැන් අපි දකිනවා මිනිසයාට සිද්ධ වුණේ පාපේ නිසා මිනිසයා දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා. රෝම 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා පාපේ නිසා මිනිසයා දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා.
ඒ කියන්නේ දෙවියන් වහන්සේක සම්බන්ධතාවය පවත්වන්න බැරුව හිටියා. නමුත් මොනවාද වුනේ? උන්වහන්සේගේ අනුග්‍රහය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරුණ කොටගෙන අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපිව ධර්මිෂ්ඨ කරනු ලැබුවා. ආමේන්. දැන් මේ ධර්මිෂ්ඨ කරනු ලැබුවා කියලා කියන්නේ අපේ ශක්තියෙන් කරපු දෙයක් නෙවෙයි. දැන් අපි දන්නවා සමහර කට්ටියක් මේ අලුත් ජීවිතේට මේ කියන ජීවිතේ ගත කරන්න ගොඩක් උත්සාහයන් කරනවා. සමහර අය මොනවද කරන්නේ? පින් දහම් කරනවා. පින් දහම් කරලා හොඳ මිනිස්සෙක් වෙන්න වෙර දරනවා. ඊළඟට මොන හරි ඔය යම් දානමාන වලින් මිනිස්සු විවිධ උත්සාහයන් ගන්නවා. තම මොන අධර්මිෂ්ඨකම කරත් හිමීට දානයක් මානයක් දීලා හරි මොනවා හරි දෙයක් කරලා ඒ වගේ යම් දේවල් කරන්න මිනිස්සු උත්සාහයන් කරනවා. අපි ඒවා හෙලා දකින්නේ නැහැ. කිසිම ආගමක හෝ කිසිම ධර්මයක එහෙම දෙයක් කරනවා නම් ඒක ඊටාම යහපත්. ඒක හොඳ දෙයක්. මිනිස්සුන්ට උදව් කරන එක හොඳ දෙයක්. මිනිස්සුන්ට සලකන එක හොඳ දෙයක්. දානමාන දෙන එක හොඳ දෙයක්. ඒක අනිවාර්යෙන් අපි කිතුණු හැටියටත් අපි කරන්න ඕන. ඒ වගේම අපි ලංකාව ගත්තාම මේ දේශය තුල ඕනතරම් මිනිස්සු යහපත් දේවල් කරනවා. ඒවට අපි ගරු කරන්න ඕන. නමුත් ප්‍රේමවන්තිනි මේ නැවත උත්පාදනය සිද්ධ වෙන්නේ ඒ ආකාරයෙන් නෙවෙයි. නැවත උත්පාදනය සිද්ධ වෙන්නේ මොකද ඒ හැම උත්සාහයක් එසායාගේ පොතේ 64 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ ඉස්සරහ පිට ඒවා කිලිටු වැරහැල්ලක් වගේ. ඒ කියන්නේ ඒක දේව රාජ්‍යයට හරියන ක්‍රමයක් නෙවෙයි ඒක. ඒක මනුෂ්‍ය ප්‍රකාරයට හොඳයි. දැන් මිනිස්සුෝ ඒ ගැන වර්ණනා කරයි ගෞරව කරයි ඔසවයි. දැන් අපි දන්නා මොන හරි දෙයක් ප්‍රසිද්ධියේ දේවල් ආධාර උපකාර කරපුවාම ඊට පස්සේ මේ මිනිස්සයා ගැන ලොකු ප්‍රසිද්ධියක් වෙනවා. මෙයා ලොකු පින්දහමක් කරලා තිනවා. මේ රටටම දානේ දීලා තිනවා. මේ රටටම මේ වගේ උපකාර කරලා තිනවා කියලා එයා ගැන ලොකු ප්‍රසිද්ධියක් ඇති වෙනවා ඒ දේවල් කිරීම තුල. නමුත් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරන කාරණා මේ නැවත උත්පාදනය මේක ප්‍රේමවන්තිනි මේක වෙනස් ආකාර දෙයක්. ඉතින් මිනිස්සු මොනවාද කරන්නේ? බයිබලයේ කියනවා බැටළුවන් මෙන් මිනිස්සු මුලාව ගිහිලා තියෙනවා. ඒ නිසා මේ නැවත උත්පාදනයේ මේ අත්දැකීම නැති නිසා එහෙම නැත්නම් මේ අලුත් ජීවිතේ මිනිස්සුන්ට ලැබිලා නැහැ. මේ කියන රහස ලැබිලා නැහැ. නමුත් දවසකදී අපිට මේ අත්දැකීම ලැබිච්ච ගමන් අපේ ජීවිත මහත් පරිවර්තන වෙනවා ප්‍රේමවන්තනි. ඒ නිසා එහෙම තමයි අපි හිටියේ දවසක. අපි හිතුවේ නැහැ මෙහෙම ජීවිත පරිවර්තනයක් ඇති වෙන්නේ කොහොමද කියලා. අපි උත්සාහ කරා. විවිධ උත්සාහයන් දරුවා හොඳ මිනිසෙක් වෙන්න. හොඳට ජීවත් වෙන්න. හොඳ පරිසරයක හොඳ කෙනෙක් වෙන්න අපි උත්සාහ කරා. නමුත් අපිට ඒක සිද්ධ වුණේ නැහැ. මොකද්ද වුනේ? කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? ප්‍රේමවන්තනි මම ඔබට ඒ ගැන පැහැදිලි කරන්න කැමතියි. රෝම පොතට සමා වෙන්න. අපි එපිස පොතට හැරලා බැලුවොත් එපිස 2:8-9 බලන්න. එපිස 2:8-9 එතන කියනවා මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. ආමෙන්. දැන් මේ අපි එකක් තේරුම් ගන්න ඕන. මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නෝය. එහෙනම් මේ ගැලවීම මිනිස්යාට දෙන්න පුළුවන් දෙයක් නොවේයි. ඒක දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඒ නිසා රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. එයා මේ ලෝකේ ප්‍රධාන කෙනෙක් වෙන්න පුළුවන්. එයා පෞද්ගලික දෙයක්. ඒක මිනිසෙකුට දෙන්න බෑ. මිනිසෙකුට නැවත උත්පාදනය දෙන්න පුළුවන් කමක් නැහැ. මේ නැවත උත්පාදනයේ අත්දැකීමක් තමයි මිනිස්යාට ගැලවීම. මෙතන කියන්නේ ඒක දෙවියන් වහන්සේගෙන් ලැබෙන දීමනාවක්. අපි යන්නේ ඒක තේරුම් ගන්න. ඒක මිනිස්යාට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කරන්න පුළුවන් එක දෙයක්. කෙනෙක් යේසුස් වහන්සේ ගැන අහනකොට යේසුස් වහන්සේ ගැන දේශනා කරන්න කතා කරන්න පුළුවන්. ඒ ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් මේ නිකදේමුස්ට යේසුස් වහන්සේ නැවත උත්පාදනය ගැන කතා කරා වගේ අපි දකිනවා මෙතන මිනිස්යා මේක දෙවියන් වහන්සේගෙන් ලැබෙන දීමනාවක් බව මෙතන කතා කරනවා. කිසිවෙක් පාරට්ටු නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. ඒ කියන්නේ යම් දේවල් කරලා එහෙම නැත්නම් පල්ලියට හොඳ මුදලක් දීලා එහෙම නැත්නම් පාස්ටට ලොකු මුදලක් දීලා මොන හරි ලොකු සහයෝගයක් දීලා මේ නැවත උත්පාදනය ලබන්න පුළුවන් කමක් නැහැ. ඒක දෙවියන් වහන්සේගෙන් ලැබෙන දෙයක්. ඒක
මනුෂ්‍යයට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි මෙතන කියන්නේ කිසි කෙනෙකුට පාරට්ටු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කාටවත් තමාව මනුෂ්‍ය ප්‍රකාරයට පාරට්ටු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දකිනවා මෙතන ස්වාමින් වහන්සේගේ වචනේ අලංකාර ලෙස අපිට පැහැදිලි කරනවා. ඒ නිසා මේක ක්‍රියාවල් වලින් නෙවෙයි දෙවියන් වහන්සේගෙන් ඒ කියන්නේ අපේ ශක්තියෙන් ලැබෙන දෙයක් නෙවෙයි. දැන් අපි දකිනවා කොහොමද මේ නැවත උත්පාදනය ලබන පිළිවෙල. අපි නිකන් බැලුවොත් මේක සාමාන්‍යයෙන් යේසුස් වහන්සේ පිළිගත්තා වූ අයට කතා කරන අපි සාමාන්‍යයෙන් බෞද්ධ පාඩම් වලදී මේ ගැන කතා කරනවා. දැන් අපි දකිනවා ඒ වගේම යේසුස් වහන්සේ පැහැදිලි කරා නිකොදෙමස්ගේ කතාවෙම පහළට යනකොට යමෙක් අලුතෙන් එහෙම නැත්නම් ආත්මෙන්ද වතුරෙන්ද නූපන්නොත් උඩ දේව රාජ්‍යයට ඇතුල් වෙන්න බැරි බව එතන අපිට දකින්න ලැබෙනවා. දැන් ඒ වගේම මෙතන අපි මේ නැවත උත්පාදනය ලබන පිළිවෙල ගැන මම ඔබට කතා කරන්න කැමති. රෝම 6:23 මේක කොහොමද සිද්ධ වෙන්නේ? මොකද මේ අත්දැකීම තුලට එන්නේ නැතුව මේ අත්දැකීම විස්තර කරන්න බෑ. දන්නවද? අපිට පුළුවන් ඇමරිකාව ගැන මෙහි ඉඳලා විස්තර කරන්න. ඒ කියන්නේ ඇමරිකාව ගැන බලලා. ඇමරිකාවේ ජීවත් වෙලා තමයි ඇමරිකාව කොයි වගේද කියලා කියන්න පුළුවන්. මෙහි ඉඳන් විස්තර කිරීමයි ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ජීවත් වෙලා ඇමරිකාව ගැන විස්තර කරන එකයි කියන දෙකක්. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මේ ගැන හොයන මේ ගැන උනන්දුවක් දක්වන මේ ගැන සොයා බැලීමක් කරන ඔබට මට සුද්ධව ලියවිල්ලෙන් අපිට මේ ගැන සොයා දැනගන්න පුළුවන්. අපි රෝම 6:23ට අපි බැලුවොත් මක්නිසාද පාපේ කුලී නම් මරණයය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනයය. ආමේන්. මොනවාද කියන්නේ? පාපය තුල ඒකට කුලියක් තිබෙනවා. ඒ කුලිය තමයි මරණය. අපි වැඩක් කරපුවම කුලියක් හම්බ වෙනවා වගේ පව් කරපුවමත් කුලියක් හම්බ වෙනවා. පාපයට විසඳුමක් නැහැ වෙන. පාපයට විසඳුම දෙන එකම මාර්ගය හැටියට යේසුස් වහන්සේගේ කල්වාරි කුරුසි පූජාව හැරෙන්න වෙන පව්කමාවක් ලබන වෙන මාර්ගයක් නැති බව ශුද්ධ වූ ලියවිල්ල සඳහන් කරනවා. ඒක නිසා මේ ලෝකේ මොන විවිධ ධර්මතාවයන් තිබෙන්න පුළුවන්. පාපයට විසඳුමක් දෙන්න ආවව් එකම කෙනා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක නිසයි එදා දේවදූතයෝ ඒ එනේරුන්ට ප්‍රකාශ කළේ නුඹලට ප්‍රීතිය උපදවන ආරංචි නුඹලා වෙතට ගෙනෙනවා කියලා කිව්වේ. ප්‍රීතිය උපදවන. මොකද පාපයට විසඳුමක් තිබුණ නැහැ. පාපයට තිබුණ එකම විසඳුම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ යේසුස් වහන්සේව පිළිගැනීම තුලින් තමයි මිනිසයාට මේ සදාකාල ජීවනය එහෙම නැත්නම් උන්වහන්සේගේ ප්‍රේමය තුල අපි නැවත ඒ පදේ කියවමු. මක්නිසාද පාපේ කුලී නම් මරණයය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. ආමේන්. යේසුස් වහන්සේගෙන් දීමනාවක්. පාපේ කුලිය මරණය යේසුස් වහන්සේගෙන් ලැබෙනවා දීමනාවක්. එහෙනම් මොකද්ද? සදාකාල ජීවනය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි සදාකාල ජීවනය. ඒ කියන්නේ මිනිසයා මැරෙන්නේ නැහැ කියන. ඒ කියන්නේ මේ ශාරීරික මරණයක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මිනිසයාගේ ආත්මය අමරණීයව තබා ගන්නට තිබෙන මාර්ගයක් ගැනයි උන්වහන්සේ කතා කරන්නේ. මිනිසයා මේ පොළවේ මරණයට පත් වුණත් මිනිසයාගේ ආත්මය සදාකාලයක් ජීවත් වෙන බව උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ ස්වර්ග රාජ්‍යය ගැන කතා කරනවා. ඒ නිසායි ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මේ ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය මිනිසයා පිළිගන්නේ. ඒ නිසා පළවෙනි දේ තමයි මේ නැවත උත්පාදනය ලබන්න නම් පළවෙනි පියවර තමයි අපේ පාපයට කමාව ලැබීම. මොකද්ද? පළවෙනි පියවර පාපයට කමාව ලැබීම. ඒක කොහෙන්ද ලැබෙන්නේ? ඒක පින්දහම් කරලා ලැබෙන එකක් නෙමෙයි. පව් කමාව ඒක ස්වර්ගයෙන් ඒක දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේකරණ කොටගෙන ලැබෙන දෙයක් තමයි පාපයට කමාව. දැන් අපි පව් කරනවානේ. අද දවස් ඇතුළත කරන ඒවා නේද? අපි ජීවිත කාලේ කරපු පාප ගැන අපි බැලුවොත් ඒවට වන්දි දුන්නොත් මොකද වෙන්නේ?
ඒවට කුලිය දුන්නොත් මොකද වෙන්නේ? අපි ඉතුරු වෙන්නේ නැහැ. නේද? අපි ඉතුරු වෙන්නේ. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ මිනිස්යාව පාපයෙන් ගලවන්න. ඒ නිසා උන්වහන්සේව පිළිගැනීම ඉතාම වැදගත්. ඒක දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්, පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ජාතියක කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට අවශ්‍ය දෙයක් තමයි පව්කමාව. පාපේ ප්‍රතිඵල තමයි දේශයන් විනාශ වෙන්නේ. ලෝකෙට මේ විනාශකාරී දේවල් එන්න හේතුව තමයි පාපේ ප්‍රතිඵල. ඉතින් ඒ නිසා තමයි මේ පාපයට විසඳුමක් තිබෙන්න ඕන. ඒ නිසා අපි දන්නවා අපි දවසකදී යේසුස් වහන්සේ පිළිගත්තු ගමන් පව්කමාව ලැබලා ජීවිතේ පරිවර්තනයක් ඇති වුණා. අලුත් උත්පාදනයක් අපි ලැබුවා. අලුත් ජීවිතයක්. ඒක හරි පුදුමයි. ඒක අත්දැකීමක්. පුදුම උන්වහන්සේ කරේ පුදුම ඇල්මක් ඇති වෙන ඇයි? අපිට ලැබිච්ච අනුග්‍රහය ගැන. ඒ නිසා ප්‍රේමවන්තනි දෙවෙනි කාරණාව රෝම 5:8 රෝම 5:8 නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය. ආමේන්. එකක් තමයි අපි දකිනවා මෙතන කියනවා නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය. දැන් මේ ලෝකේ භයානකම පෞකාරයක් වෙන්න පුළුවන්. අපිට නම් සඳහන් කරන්න අකමැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා යමොන පෞකාර ජීවිතයක් තුළ ජීවත් වුණත් යම් දවසක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තොත් මොකද ඔහු කරන පව් ප්‍රමාණය අනුව ඔහුට කරුණාව අඩු වෙන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. අපි නම් සාමාන්‍යයෙන් අධර්මිෂ්ඨ පාපයක් කරන කෙනෙක් ඉන්නන එයාව ඈත්ම කරලා දානවා. මේ දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ තියෙන වෙනස තමයි දෙවියන් වහන්සේ එවැනි මොන අපරාධකාරයෙක් වුණත් උන්වහන්සේ ගාවට ගිහිල්ලා තමාගේ ජීවිතේ සකස් කරගන්න පව්කමාව ලබා ගන්න පුළුවන්. හේතුව මිනිසයා පව් කරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව. ඒ නිසා තමයි මේ කරුණාව ගැන මේ පමණ විස්තර කරන්නේ. නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ කොහොමද? අප පව්කාරයන්ව සිටිද්දී. එහෙනම් අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ විඳීමෙන්. එහෙනම් එකක් තමයි අපි පව්කරුවෙක් බව පිළි අර ගැනීම තමයි දෙවෙනි කාරණාව. ආමෙන්. අපි පව්කාරයෙක් බව පිළි අරගෙන පළවෙනි කාරණාව අපිට පව්කමාව දෙන්න පුළුවන් තනන් වහන්සේ බව පිළිගන්න ඕන. අපිට පව්කමාව දෙන්න පුළුවන් එකම තනන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව අපි පිළිගත යුතුයි. ඒ නිසා ප්‍රේමවන්තනි මේක ඊටාම වැදගත්. අපි පළවෙනි කාරණාව අපි පාපය සම්බන්ධව අපි බැලුවා පාපයට කමාව ලැබෙනවා. දෙවෙනි කාරණාව පව් වලට සමාව දෙන්න පුළුවන් එකම කෙනා යේසුස් වහන්සේ බව අපි අවබෝධ කරගත යුතුයි. ආමෙන්. රයිට්. අපි වෙනුවෙන් වන්දි ගෙව් බව අපි පිළිගත යුතුයි. ඊළඟ කාරණාව තමයි අපි අපේ පාපය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් සෝදාගත යුතුයි. කොහොමද ඒක වෙන්නේ? අපි දකිනවා 1 යොහාන් 1:7 වෙනි පදයේ සිට අපි පොඩ්ඩක් බලමු. 1 යොහාන් පොතට හැරිලා එලිදරව් පොතට කලින් තියෙනවා 1 යොහාන් පොත. එතන කියනවා නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාseම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් අප එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේ. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේ. මොනවාද කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් අපේ පාප සෝදාගත යුතුයි. දැන් මේ වචනේ අහන මේ ලෝකේ ඉන්න ඕනම තැනක එයා වෙන ආගමික නිකායක වෙන්න පුළුවන්. නමුත් එයා මේ වෙලාවේ මේ අහන වචනය එයා කනට අරගෙන එයා හදවතින් පිළි අරගෙන එයා හදවතින් ඒ ඉන්න තැන ඉඳලා කිව්වොත් යේසුස් වහන්සේ මගේ සියලු පව් වලට මට සමාව දෙන්න. දැන් මාව ඔබගේ ලේ වලින් සෝදන්න කියලා. දැන් මේ වෙලාවේ ඔහු හෝ ඇය මේ වෙලාවේ ප්‍රකාශ කරද්දී දෙවියන් වහන්සේගේ කරුණාව ඔවුන් වෙතට පැමිණෙන්න යනවා. ආමෙන්. මේ සදාකාල ජීවනයේ ලබන මාර්ගය, මේ නැවත උත්පාදනයේ ලබන මාර්ගය ගැන මම මේ කතා කරන්නේ. ඒකට දැන් මම ඔහු ළඟට යන්න අවශ්‍ය නැහැ. මේ කියන වචනය පිළි අරගෙන ඒ වෙලාවෙම ස්වාමින් වහන්සේ නැවත උත්පාදනයේ අත්දැකීමට ඔහුව ගේන්න විශ්වාසවන්තයි.
ආමේන්. ඒ නිසා වෙනත් ජාතික කෙනෙක් වෙන්න පුළුවන් මේක සිද්ධ වෙනවා. දන්නවද? චීනි වගේ රටවල් වල වෙනම බුද්ධියන්ස වලින් වෙනම ඒ ආගමික ඒක හරි කිතුණු විරෝධී රටක්. මේ අපේ රට වගේ නෙවෙයි. අපේ රට හොඳයි. අපේ රට එහෙම කිතුණුවන්ට එහෙම අපරාධ කරන රටක් නෙමෙයි. හොඳ මිනිස්සු ඉන්න රටක් අපේ රට. නමුත් ඒ චීනි වගේ රටවල් වල කිතුණුවන්ට විරුද්ධයි. ඒ රටේ සුභාරංචිය දේශනා කරන්න බෑ. ඒ රටේ යවනවා කිතුණුව මොනවාද කරන්න කියලා වෙනම බුද්ධියන්ස. යවපුවා මොකක්ද දන්නද වෙන්නේ? ඒගොල්ලෝ සොයනවා මෙතන මොනවද වෙන්නේ? ඒගොල්ලන්ට සත්‍ය වැටහෙනවා. ඒගොල්ලෝ සත්‍ය අවබෝධ කරගන්නවා. ඒගොල්ලෝ නැවත ඒ වාර්තාව අරගෙන යන්නේ නැහැ සමහර අය. ඒගොල්ලෝ නැවත උත්පාදනය ලබනවා රහසිගතවම. ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ වැරදි මොනවද කියලා බලන්න. නමුත් ඒගොල්ලෝ සත්‍ය සොයනකොට සත්‍ය මුණ ගැහෙනවා. ආමේන්. සත්‍ය මුණ ගැහෙනකොට ඒගොල්ලෝ ආපහු ඒ විස්තර අරගෙන යන්නේ. එහෙම නැත්නම් වෙනස් විදිහේ විස්තර තමයි ඔවුන් ගෙන යන්නේ. ඒ නිසා ප්‍රේමවන්තනේ මේ වගේ අපි දකිනවා මේ සත්‍යතාවය සංගවන්න පුළුවන් කමක් නැහැ. මේක හොයනකොට මුණ ගැහෙනවා. මේක සම්බ වෙනවා. ඒ නිසා ඒක තරහතිරම් නැහැ. යා ලොක්ෙක් වෙන්න පුළුවන් ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. මේ සත්‍ය හොයන ඕනම මිනිසෙකුට මේ සත්‍ය මුණ ගැහෙනවා. ඒ නිසා ප්‍රේමවන්තනි එවැනි මහත් වටිනා උත්තරීතර දෙයක් මේක කරලියට පැමිණීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මොකද මේ ගැන හොයනකොට මේක සම්මුඛ වෙනවා. ආමේන්. ඒ තුලින් මිනිස්සු දහම් සංඛ්‍යාත ස්වාමීන් වහන්සේ කවුද කියලා දැනගන්න යනවා. ඒ නිසා අපි ඒ කිසි කෙනෙක් ආගමට හරවන්නේ නැහැ. ආගමට හැරෙන්න යන්නේ නැහැ. ඒ අය දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න යනවා. ඔවුන්ටම පෞද්ගලික ඒ අත්දැකීම පැමිණෙන්න යනවා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දකිනවා මේක ඊටාම ආශිර්වාදලත්. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරගන්න. ඒ නිසා ඒක මෙතන ඉන්න අහගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ පාපයට සමාව ඉල්ලලා අනේ ස්වාමිනී මට සමාව වෙන්න මාව ඔබගේ ලේ වලින් සෝදන්න කියලා කියද්දී උන්වහන්සේගේ ලේ වලින් ඔබව පවිත්‍ර කරනු ලබනවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඊටාම ආශිර්වාදලත්. ඒ වගේම ඊළඟ එක තමයි තමාගේ සිත තුළට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආරාධනා කරන්න ඕන. ඊළඟ කාරණාව. මොනවද කියන්නේ? දැන් පව් වලින් සෝදගත්තා, පාපේ පිළිගත්තා. තමාගේ ජීවිතේ නිවැරදි කරගන්න ඕන කියලා තමා තීරණය කරා. තමා ඉල්ලුවා මට අලුත් ජීවිතේ ඕන කියලා. මට ඔබ වහන්සේව ඕන. ඒ වගේම එයා එක දෙයක් කරන්න ඕන. තමාගේ හදවතට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න ඕන. එයා මෙතනට එන්න ඕනේ නැහැ, මේ පල්ලියට වෙන්න ඕනේ නැහැ. එයා ඉන්න තැන ඉඳලා ස්වාමිනී මෙන්න මගේ ජීවිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේට මගේ හදවත විවෘත කරනවා. ඒක ඔබට බලන්න පුළුවන් එලිදරව් 3:20 යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් මම ඔහු තුලට ඇතුල් වී ඔහු සමග කෑම කනවා. මොනවද වෙන්නේ? මම යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් ගොඩක් දොරවල් වහගෙන ඉන්නේ. කොයි මොහොතේ හෝ දොර ඇරෙන වෙලාවල් තියෙනවා. දොර ඇරෙන්නේ ප්‍රශ්න, පීඩා, කරදර, කම්කටොළු මැද්දේ ගමන් කරද්දී මේ වැහිලා තියෙන දොරවල් ඇරෙනවා. සිත් තද කරගෙන දැඩි කරගෙන ඉන්නේ. තම ශක්තිය තියෙනකම්, තමුන්ගේ හැකියාව තියෙනකම්, තමුන්ගේ බලපුලුහන් කාර්කම තිබෙනකම් මිනිස්සුන්ගේ මේ සිත් තද කරගෙන ගල් කරගෙන ඉන්නේ. කැමති නෑ ක්‍රිස්තුස් වහන්සේව තමාගේ ජීවිතයට පිළිගන්න. නමුත් දැඩි සත්කාරයේ ඒකකේ හූල්ල ඉන්නකොට මිනිස්සුගේ හදවත නැමැති දොර ඇරෙනවා. හදවත නැමැති දොර ඇරෙනවා. රෝග පීඩා මැද්දේ මිනිස්යන්ගේ හදවත නැමැති දොර ඇරෙනවා. කරදර ප්‍රශ්න මැද්දේ මිනිස්යන්ගේ සිත විවර වෙනවා. එදාට අනේ යේසුස් වහන්සේ එන්න මගේ ජීවිතයට කියලා කියනවා. එදාට උන්වහන්සේ ඇවිල්ලා කියන්නේ ඔබට දැන්ද තේරුනේ? දැන්ද? නෑ උන්වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ එහෙම කෙනෙක්. උන්වහන්සේ ගාව ශ්‍රේෂ්ඨ උතුම් දෙවි කෙනෙක්. උන්වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙක්. උන්වහන්සේ මිනිස්යව වේදනාවට පත් වෙනවට උන්වහන්සේ කැමති නෑ. උන්වහන්සේ වේදනාව දීලා ඇතුල් වෙන දෙවි කෙනෙක් නෙවෙයි. මිනිස්යාගේම පාපය සහ ප්‍රතිඵල අනුව තම ශක්තිය සහ තමුන්ගේ බලපුලුවන් කාර්කම එක්ක ගිහිල්ලා තමා හෙම්බත් වෙලා තමාට ඇති කියන තැනදී දෙවි කෙනෙක්ගේ පිහිට ඉල්ලනවා. සමහර විවිධ දෙවිවරුන්ගේ පිහිට ඉල්ලනවා. නමුත් වැදගත් වෙන්නේ හොඳයි විවිධ දෙවිවරු ගැන අපි කිසි වචනයක් කියන්න යන්නේ නැහැ. නමුත් ඔබට මැවුම්කාර දෙවි කෙනෙක් ඉන්නවා. ඔබගේ අයිතිකාර, මිනිස්යාගේ අයිතිකාරයෙක්,
ඔබට ඉන්නවා. ඒ මනුෂ්‍යයාගේ අයිතිකාර දෙවියන් වහන්සේට තමාගේ ජීවිතේ බාර දෙනකොට දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයාගේ ජීවිතේ දොර අරිනකොට මොකද මනුෂ්‍යව අයිති මනුෂ්‍යව මවපු දෙවියන් වහන්සේට. ආමේන්. මනුෂ්‍යව අයිති මනුෂ්‍යයාගේ මෙවුම්කාරයට. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම අයිතිකාරයෙක් ඉන්නවා. මනුෂ්‍යයාට ප්‍රේම කරන මනුෂ්‍යයා ගැන සලකන මනුෂ්‍යයාට අයිතිකාරයෙක්. ඒ අයිතිකාරයට දොර අරපු ගමන් ඒකයි හීලින් වෙන්නේ. ඒකයි සුවවීම වෙන්නේ. අමුතුවෙන් ඔය මේ අමුතු දෙවි කෙනෙක් නෙමෙයි. එහෙම නැත්නම් අර දෙවිගොල්ල වගේ ඒට වැඩිය පොඩ්ඩක් පොඩි වෙනසක් ඇති කරන සැබෑ දෙවියන් වහන්සේ. සැබෑ මනුෂ්‍යයාගේ දෙවියන් වහන්සේ. මුණ ගැහිනවා. ඒ මුණ ගැහිච්ච දාට ඒ දෙවියන් වහන්සේ මනුෂ්‍යයට උපකාර කරනවා. ඇයි? හරියට තමාගේ තාත්තව නැති වෙච්ච තාත්තා තමාට මුණ ගැහුණා වගේ. තමාගේ සැබෑ පියා තමාට මුණ ගැහුණා වගේ. තමාගේ නැති වෙච්ච අම්මව තමාට මුණ ගැහුණා වගේ. සැබෑ දෙවියන් වහන්සේ මුණ ගැහිච්ච දාට මනුෂ්‍යයාගේ ජීවිතේ වෙනස. ඒ ආදරය ලැබුවම ඊළඟට තමයි මේ පල්ලි යන මිනිස්සු උන් ඉරිදට පල්ලියට දුවනවා. එහෙම නැත්නම් පල්ලියේ දේවල් කිව්වහම මුළු හදවතින් දේවල් කරනවා. පල්ලියේ දේවල් කිව්වම මුදල් දෙනවා පල්ලි වලට. ඉතින් ඔය වගේ සමහරට දෙවියන් වහන්සේව පිළි අරගත්තාම මේගොල්ලෝ පල්ලියේ දේවල් වලට උපරිම දේ කරනවා. ඒකට කරන්න හේතුවක්. ඇයි? උන්වහන්සේගේ ආදරය නිසා. නැතුව බල කරලා මිනිසුගේ බෙල්ල මිරිකලා මුදල් ගන්න තැනක් නෙමෙයි සභාව. සභාව දෙවියන් වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ සභාව. දෙවියන් වහන්සේගේ සභාව උදෙසා මිනිස්සුયો දේවල් කරනකොට ඒකටත් මිනිස්සුયો අගුණ කතා කරනවා. ප්‍රේමවන්තනි වැදගත් වෙන්නේ අද දවසේ ස්වාමීන් වහන්සේ අපිව තෝරගත්තේ. අපි ඒ ආදරේ ලැබපුවම ඒ ආදරේ තියෙන ප්‍රීතියට අපිට ස්වාමීන් වහන්සේ උදෙසා මොනවද කරන්න හිතෙන්නේ? ඒවා හිතා ගන්න බැරි අපිට ආසයි. දේව රාජ්‍යයේ දේවල් වෙනුවෙන් කටයුතු කරන්න ක්‍රියා කරන්න අපිට තේරෙනවා අපි හිතියේ කොහෙද අද මොනවද අපිට සිද්ධ වුනේ. ලොකු ආලෝකයක් ලැබෙනවා. ඒ නිසා ප්‍රේමවන්තනි මේක ඉතාම වැදගත්. ඒ නිසා අපි අඬ ගහන්න ඕන ස්වාමිනේ ඔබ වහන්සේ එන්න මගේ හදවතට. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් මම ඔහු තුළට ඇතුල් වෙනවා. බලෙන් ඇතුල් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ගෙදර අපි සමහර මට මතකයි අපි ඒ කාලේ ගෙවල් ගේ ඇතුළ අස්පස් කරලා නැත්තම් මොනවද කරන්නේ? දොර ළඟට යනවනේ. දැන් කවුරු හරි එනවා ගෙදරට. මේ ගෙදර කවුද කියලා කතා කරනවා. ඉතින් අර අතන ගේට්ටුව ළඟට ගිහිලා දොර ළඟට ගිහිලා මෙතන ඉඳගෙන මොනවද කරන්නේ? ගේ ඇතුළට එනවට කැමති නෑ. ඇයි? ගේ ඇතුළ ගන්න දෙයක් නෑ. ගේ ඇතුළ ගන්න දෙයක් නැනිසා එළියේ ඉඳන් මේ එහෙනම් හරි එහෙනම් ඒ විදිහට කරගමු කියලා අර දොරකඩ ළඟ ඉඳලා කතා කරලා යවනවා යන්න. ඇයි? එයා ඇතුළ වෙනවට කැමති නෑ. නමුත් ගේ ඇතුළ හොඳට ක්ලීන් කරලා නම් එන්න ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා. දැන් මේ දවස්වල කොහොමත් කොරෝනා හින්දා සමහර අය සමහරට ඇතුළ වෙනවට කැමති නැති වෙන්න පුළුවන්. නේද? ඉතින් මම ඔබට කියන්න කැමති ප්‍රේමවන්තනි ඒක නෙවෙයි. යේසුස් වහන්සේ උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. අපේ ජීවිතය ඇතුලේ මොන මේ කාමර ඇතුලේ අපවිත්‍රකම් අධර්මිෂ්ඨකම් අයුතුකම් මේ ඔක්කොම තියෙන්න පුළුවන්. උන්වහන්සේ අප කෙරෙහි ප්‍රේමය දක්වන්න අපි පෞකාරයන් සිටිද්දී. උන්වහන්සේ සුද්ධ තැනන් වහන්සේ. උන්වහන්සේ කැමති වුණා. අපි වගේ දුර්වල මිනිස්යන් වෙතට ඇවිල්ලා අපි හදවත විවෘත කරද්දී උන්වහන්සේ කැමති ඔබ තුල මා තුල වාසය කරන්න. ඒස අපි හදවත දොර ඇරියොත් උන්වහන්සේ අපි තුල වාසය කරනවා. ආමේන්. අපි තුල සදාකල් රජකම් කරන උන්වහන්සේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද මේ උදෑසන ඔබත් මමත් අපේ හදවත විවෘත කරොත් ස්වාමීන් වහන්සේ අපි තුල වාසය කරනවා. අපිට මේ අලුත් උත්පාදනය මේ කියන උත්පාදනය සිද්ධ වෙනවා. සිගරට් බොන්න එපා කියලා අමුතුවෙන් බල කරන්න ඕනේ නැහැ. නැවත උත්පාදනය ලැබුව කෙනා නිකම්ම නතර කරනවා. කුඩු ගහන්න එපා කියලා එයාට බල කරන්න ඕනේ නැහැ. නැවත උත්පාදනය ලැබුව කෙනා කුඩු ගහන්නේ නැහැ. ආමේන්. ඒ නැවත උත්පාදනයට ගේන්නයි තියෙන ප්‍රශ්නේ එතනට එන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. එතනට වංගු ගහ මෙහෙන් ෂේප් පාරවල් දාගෙන යන එතනට එන්නේ නැතුව. නමුත් ඕනම පෞකාරෙක් මේ කියන ක්‍රමවේදය හරියට මේ දැන් කියපු කාරණා කීපේ හරියට තමාගේ ජීවිතේ පැවැත්වුවොත් නිකම්ම නැවත උත්පාදනය ලැබෙනවා. ඊට පස්සේ ඒක කියන්නේ මෙන්න මේ මිනිස්සයා පරිවර්තනයක් වෙලා. මොකද්ද? නැවත උත්පාදනය බෝන් අගේන් වෙලා. ආමේන්. නැතුව අර ආගමික සිද්ධාස්ථානෙන් මේ සිද්ධාස්ථානයට මාරු වීම නෙමෙයි වෙන්න ඕන. තමාගේ ජීවිතේ එතනින් ඇතුළාන්තය පරිවර්තනය වීමයි. හලෙලූයා. ඒ නිසා ප්‍රේමවන්තනි අපේ එකම අරමුණ නේද අපිට තිබෙන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරපු දේ ප්‍රකාශ කිරීම පමණයි.
ඒ ඉතුරු ටික උන්වහන්සේ තමයි කරන්නේ. දැන් අපි දකිනවා ඊට පස්සේ මොනවද වෙන්නේ? අපි යොහන් පළවෙනි පරිච්ඡේද 12 කියනවා දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න බලය දුන්සේක. මොනවද වෙන්නේ? අපිට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න බලය දුන්නා. දැන් මේ නැවත උත්පාදනය ලැබුවම දේව දරුවෙක් වෙනවා. ඒ කියන්නේ කලින් කිසිම අර බැටළුවෙක් වගේ මුලා වෙච්ච බැටළුවෙක් වගේ එහෙ මෙහෙ දුවමින් හිටපු කෙනා මොනවද වෙන්නේ? එයාට පිය රැකවරණය දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා. ඔහු ගමන් කරනවා දේව අනුග්‍රහය කරන කොටගෙන. දැන් අපි දකිනවා ඊළඟට දෙවෙනි කොරින්ති 5:17 කියන එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. දැන් මේ අලුත් මැවිල්ලක් මේ නව මැවිල්ලක් කියන එක කිතුනවා කියන්නේ මේ born again කියන්නේ නව මැවිල්ලක් අලුතෙන් නිර්මාණය වෙනවා. අලුතෙන් නිර්මාණය වෙලා වර්ධනය වෙනවා. දවසින් දවස පරිණත වෙනවා. දැන් ඔය අලුත ගැලවීම ලැබපු පරිණත නොවෙච්ච අය සමහර පරිණත නොවෙන්න පුළුවන්. නමුත් දවසක පරිණත වෙනවා ඒගොල්ලෝ. මුහු කුරා යනවා ආත්මික මුහු කුරා යනවා. ඉතින් සමහරලාට මිනිස්සු ඔය ආත්මික නොවැඩුණා වූ අයගේ මුඛයෙන් පිටවෙච්ච වචන අල්ලගෙන සමහරටම මීඩියා වල දාලා විනාශ කරනවා. කිතුණු ලෝකේ විනාශ කරනවා. මොකද මේ නොවැඩුණු වචන අල්ලගෙන. ඉතින් නොවැඩුණු වැඩ කරලා සමහර කිතුණු සභාවන් වල ඉන්න නොවැඩුණු දෙවියන් වහන්සේගේ සේවය කරන අය. අඩුපාඩුකම් තියෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ වර්ධනය වෙලා යනවා. නමුත් ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ සේවයේ යෙදෙනවා. අපි ඒගොල්ලන්ව හෙලා දකින්න මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. කිතුණු සහෝදර සහෝදරිනි ඔබ තවත් දේව සේවකයන්ව නිඳා කරලා හෙලා දකින්න යන්න එපා. මේ වෙලාවේ තවත් අයව හෙලා දකින්නවා නම් ඔබත් එකතු වෙලා ඒ අයව හෙලා දකින්න එපා. ඔබ ඒ අය ගැන යාඥා කරන්න. අපිට ලකුණු දාගන්න ඕන නැහැ අනිත් අයත් එක්ක එකතු වෙලා. මතක තියාගන්න. අපි විතරයි හරි ඒගොල්ලෝ මෙහෙමයි කියලා. ඒව කරන්න යන්න එපා. තව කවුරු හරි කිතුණු දුර්වල අඩුපාඩුකම් තියන අය ඉන්නවනම් ඒගොල්ලෝ අතින් අඩුපාඩු වෙනවා නම් ඒව ගැන යාඥා කරන්න. ඒ අනිත් අයත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ හෙලා දකින්න එපා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දෙවියන් වහන්සේගේ සෙනග අපේ අලුත් ජීවිතයක්. අපේ කතාව වෙනස්. අපේ හැසිරීම වෙනස්. ඒ නිසා මේක අපි තුල වෙනස අපි හට ගන්න සලස්වන්න ඕන. අනිත් එක තමයි අපි දකිනවා අපිට බලතල ලැබිලා තියෙනවා. මේ අලුත් නැව උත්පාදනයත් එක්ක ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන අපි තුලින්. ආධිපත්‍ය. අපි දන්නවා 2 කොරින්ති 5:18 වෙනි පදයට බලන්න. 5:18 කියනවා. අපි 2 කොරින්ති 5:17 තමයි ඉස්සලා කිව්වේ. 18 වෙනි පදයේ කියනවා සියල්ල අලුත් වී තිබේ සියල්ල පැමිණෙන දෙවියන් වහන්සේගෙන්. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක. මොකද අපිට තව දෙවියන් වහන්සේ සමග සහභාගී වෙලා නැති අයව සමගි කිරීමේ සේවය ඔබට මට දීලා තියෙනවා. දැන් මේක නතර කරන්න බෑ. කවුරු මොනවා කිව්වා. ඇයි වචනය තුල අපට ඒ දේ දීලා තියෙනවා. මිනිස්යන්ව සමගි කිරීමේ සේවය. ඒ කියන්නේ අපිට කොටසක් තියනවා කරන්න. ඊටු කොටස මේ නැවත උත්පාදනයේ කොටස දෙවියන් වහන්සේ කරනවා. ඒ නිසා ප්‍රේමවන්තනි, ඒ නිසා සමගි කිරීමේ සේවය. උන්වහන්සේ ආවේ සමගි කරන්න. කවුරුත් එක්කද? මැවුම්කාර දෙවියන් වහන්සේත් එක්ක. මිනිසයා වෙන් වෙලා සිටියා වූ ඒ මිනිසයා නැවත දෙවියන් වහන්සේ සමග මිනිසයා සම්බන්ධ කරන පිණිස සමාදාන කිරීමේ සේවය ඔබට මට දීලා තියෙන. ඒක තමයි බලතල දීලා තිනවා කියලා කියන්නේ. ආමේන්. දෙවියන් වහන්සේ බලතල. මේ නැවත උත්පාදනයේ සමග ඔබට මට නැවත බලතල දුන්නා. ඊළඟ එක අපි අවසන් කරන්න යනවා 1 පේතෘස් 1:23 බලමු. 1 පේතෘස් 1:23. එතන කියනවා මක්නිසාද නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කරන කොටගෙන කුණු නොවෙන්නා වූ බීජ වලින් නැවත උත්පාද කරනු ලැබුවහුය. ආමේන්. මොනවාද කරේ? මෙතන කියනවා නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කරන කොටගෙන කුණු නොවෙන්නා වූ බීජ වලින් නැවත උත්පාද කරනු ලැබුවහුය. මෙන්න නැවත උත්පාද කරනු ලැබුවහුය. මොනවාගේද? කුණු නොවෙන්නා වූ බීජ වලින්. ආමේන්. නිකන් ඔහේ අහක යන වචන ටිකකින් නෙවෙයි
කුණු නොවෙන්නා වූ ජීවනයේ බීජ ඒ වගේ තමයි අපි නැවත මේ බෝර්න් අගේන් නුනේ නිකන් නෙවෙයි. ආමේන්. නැත්තම් අපිව එහෙම ලේසියකින් වෙනස් කරන්න පුළුවන් අය නෙමෙයි. ආමේන්. නේද? මෙතන ඉන්න ඔබගෙන් අහුවොත් ඔබත් ඒ වගේ වෙන්න පුළුවන්. ඔබ එහෙම ලේසියකින් නිකම් මිනිස්සුන්ට නිකම් වචන වලින් ඔබ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මාව වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. අපි වෙනස් වුණා. අපි නැවත උත්පාදනය ලැබුවේ මේ ජීවනයේ වචනය. මේ ජීවනයේ වචනේ කාගෙන් හරි ඔබට ලැබුණා. ඒ ලැබිච්ච දවසේ ඔබ ඒ නැවත උත්පාදනය ලැබලා ස්වාමීන් වහන්සේගේ දරුවෙක් වුණා. ඒ නිසා ප්‍රේමවන්තනි අද දවසේ අපි හැම කෙනෙක්ම මේ ජීවනයේ මේ නැවත උත්පාදනයේ අත්දැකීම ඔබගේ මගේ ජීවිතයේ දෙවනස තබා තිබෙනවා. ඒ නිසා මේ අත්දැකීමට යමෙක් ඇතුල් වෙන්න කැමති නම් ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්න ඕන. යමෙක් සොයනවා නම් ඔවුන්ට මේ අලුත් අත්දැකීම ඔවුන්ට ලැබෙන්න ඕන. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔවුන් සමග ඒ වගේ මේ දේශය තුල මේ නැවත උත්පාදනය ගැන සොයන්නා වූ සෑම කෙනෙකුට උන්වහන්සේගේ වචනයෙන් ඒ සෑම කෙනෙකුටම ආශිර්වාද කරන සේක්වා. ඔවුන් සියලු දෙනාටත් මේ නැවත උත්පාදනයේ අත්දැකීම ලැබලා මේ ජීවිතයම තුල මේ ජීවිතය තුලම අලුත් ජීවිතයක් අලුත් ජීවන රටාවක් ඔවුන්ට ගත කරන්න ශක්තිය බලය දෙවි සමිදානන්ගෙන් ලැබෙන සේක්වා. ස්වාමීන් වහන්සේ මේ වචනයෙන් ඔබ සියලු දෙනාට ආශිර්වාද කරන සේක්වා. ආමේන්.